ආයුබෝවන් ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම නිෂාදී බණ්ඩාරනායක මම අමිල ජයසේකර මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ මෙරට පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 7723 දක්වා ඉහළට රෝහල් වලින් අද පිටව ගිය සංඛ්‍යාව 537ක් දෝෂයකට ලක්ව තිබූ PCR යන්ත්‍රය යලි යථා තත්ත්වයට පන්දහසේ දීමනාව සහ වියලි ආහාරමලු ලබා දීමේ වැඩසටහන සාර්ථකයි. රජය ලබන කන්නේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගන්නා බව අමාත්‍ය මහින්දානන්ද කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. COVID-19 රෝගයෙන් මේ දක්වා පූර්ණ සුවය ලැබූ පිරිස 7723 තෙක් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අද දිනේ පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 537 දෙනෙක්. පින්නවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ 27 දෙනෙකු අද පූර්ණ සුවය ලබා එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා. ඔවුන් කොළඹ පදිංචිකරුවන්. පසුගිය සතියේ COVID-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 3264ක්. ඉන් වැඩිම පිරිසක් පිටව ගියේ පසුගිය 5 වෙනිදායි. එම සංඛ්‍යාව 765ක්. එය මෙතෙක් දිනක් තුළ පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය වැඩිම සංඛ්‍යාවයි. අද දිනේ රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 537ක්. මෙරටින් ඊයේ COVID-19 රෝගීන් 400 දෙනෙකු හඳුනා ගනු ලැබුව අතර ඊයේ දිනේ පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 563ක්. මේ අතර දිවුලපිටිය කොවිඩ් පුකුර ආශ්‍රිත රෝගීන්ගෙන් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති පිරිස 3350 දෙනෙක්. මෙරට ඊයේ PCR පරීක්ෂණ 11824ක් සිදු කෙරුණා. මෙතෙක් සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 5,80,598ක්. මෙරටින් අද වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 257ක්. ඔවුන් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝගී ලක්ෂණ නොපෙන්වන නමුත් කොවිඩ් පොසිටිව් හඳුනන රෝගීන් සිටින ස්ථානවලදී රෝගීන් එම ස්ථානවලින් නිවෙස් කරා පිටත් කර හැරීම සඳහා මාර්ගෝපදේශකයක් අපි නිකුත් කරනු ලැබුවා. එම මාර්ගෝපදේශකයේ සඳහන් වන්නේ පළවෙනි PCR පරීක්ෂණය කරමින් පසු ඊළඟට දින 14කට පසුව දෙවැනි PCR එකක් නොකර මෙම රෝගීන් මුදාහරින ලෙසයි. මෙම තීරණය ගනු ලැබුවේ COVID-19 පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවක් තියෙනවා. ඒ තාක්ෂණික කමිටුවේ උපදෙස් පරිදි තමයි එම තීරණය ගනු ලැබෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රටේ පවතින COVID තත්ත්වය විටින් විට වෙනස් වෙන නිසා අවදානම් මට්ටම් 4ක් හඳුන්ලා දීලා තියෙනවා. අවදානම් මට්ටම් 1 ගත්තොත් රෝගීන් ශ්‍රී ලංකාවට පිටතින් එන අයගෙන් හඳුනා ගන්න තත්ත්වයක්. අවදානම් මට්ටම 4 කියන්නේ සමාජ සම්ප්‍රේෂණ අවස්ථාව. අපි දැනට ඉන්නේ අවදානම් මට්ටම 3 විදිහටයි සලකන්න ඕනේ. මේ අවදානම් මට්ටම් 4 හඳුන්වලා දෙන එකේ අරමුණ තමයි කොයි විදිහටද සාමාන්‍ය ජන ජීවිතය සහ වෘත්තිමය කටයුතු සිද්ධ වෙන්න ඕනේ කියන එක. ඒකට තමයි මේ අවදානම් 4 අපි හඳුන්වලා දීලා තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ අවදානම් මට්ටම් 4 හඳුන්වලා දීලා තියෙනවා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ගන්න පුළුවන් www.health.gov.lk. දෝෂයකට ලක්ව තිබූ PCR යන්ත්‍රය යථා තත්ත්වයට පත් කර ඇතැයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසනවා. මේ වන විට ඇත්තටම දැන් අප රෝහලේ රසායනාගාරය ක්‍රියාත්මක භාවයට පත් වෙලා තියෙනවා. පහුගිය දවස්වල තිබ්බ යාන්ත්‍රික දෝෂයත් එක්ක නිවැරදි කිරීම වලට ලක් කරලා පරීක්ෂණ සිදු කරන ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ සංකීර්ණ ක්‍රියාවලිය අතරමැද භාවිතා කරන යන්ත්‍රයක්. කියන්නේ ස්වයංක්‍රීයව ප්‍රතික්‍රියාකාරක එකට මුසු කරන්න යොදා ගන්න යන්ත්‍රයක්. ඒ යන්ත්‍රයක් ඇත්තටම ප්‍රථම වතාවට ලංකාවේ භාවිතයට ගන්නේ අප රෝහලේ. දැන් එම යන්ත්‍රය සම්බන්ධ අත්දැකීම් ලංකාවට තිබෙන්නේ නැහැ මුලින්. ඉතින් ඒකත් එක්ක තමයි මේ යන්ත්‍රයේ අඩුපාඩුවක් දුර්වලතාවයක් ආවම ඒකට අපි විශේෂඥවරුන්ම ගෙන්නලා ඒක නිවැරදි කිරීමකට ලක් කරේ. ඒවත් එක්ක දැන් ඒක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැනට දවසකට 1000කට ආසන්න පරීක්ෂණ ප්‍රමාණයක් අපි සිදු කරනවා. අපිට මේ තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම හැකියාව තියෙනවා. පේස සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. කොරෝනා ආසාදිත 30 වෙනි පුද්ගල මරණය ඊයේ වාර්තා වුණා. මියගිය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටි 23 හැවිරිදි තරුණයෙක්. ඔහු මෝතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මරණයට හේතුව දියවැඩියා රෝගයේ සංකූලතා සමග COVID-19 රෝගයේ වැළඳීමයි. අවසන් කටයුතු කොළොන්නාව සුසාන භූමියේදී ඊයේ සිදු කෙරුණා. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 23 දෙනෙකුට COVID-19 රෝගය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුණා. ඒ අතර කාන්තා රැඳවියන් 22 දෙනෙකුද වනවා. ඉන් එක් අයෙකු වන්නේ සහරාන් හෂිම්ගේ බිරිඳයි. රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් කොරෝනා රෝගීන් 15 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ආශ්‍රිතයන්.
තලවකැලේ ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට යොමු කර සිටි කාන්තාවක්ද රෝගයට ගොදුරුව තිබෙනවා. ඇය නිරෝධායනයට යොමු කර තිබුණේ නිවසට පැමිණි ඥාති පුද්ගලයෙකුට COVID-19 රෝගය වැළඳී තිබීම හේතුවෙන්. PCR පරීක්ෂණ වලින් පසු ඇයද රෝගියෙකු බවට හඳුනා ගැනුණා. මීරිගම පල්ලේවැල ප්‍රදේශයේ පදිංචි ඇඟලුම් සේවිකාවකටද COVID-19 රෝගය වැළඳී තිබෙනවා. ඇයගේ සමීපතමයින් සිව් දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. හැටන් ප්‍රදේශයේ එකම පවුලේ පියා සහ පුත්‍රයාට COVID-19 රෝගය වැළඳී ඇති බවට ඊයේ තහවුරු වුණා. ඔවුන් රෝහල්ගත කර ඇත්තේ මවට මීට පෙර රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමගයි. අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයෙන්ද ඊයේ COVID-19 රෝගීන් 5 දෙනෙකු වාර්තා වුණා. මීට පෙර රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ මාළු ව්‍යාපාරිකයෙකුගේ බිරිඳ, දරු තිදෙනා සහ ඇගේ නැගණියටද රෝගය වැළඳී තිබෙනවා. ඔවුන් කඹුරුපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. කොළඹ දීවර සංස්ථාවේ සිට මීට දින 3කට පෙර මින්නේරියේ පිහිටි දීවර සංස්ථාවට අයත් මත්ස්‍ය වෙළඳසැලට පුද්ගලයන් 6 දෙනෙකු පැමිණ තිබෙනවා. ඉන් 3 දෙනෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බවට හඳුනා ගැනුණා. ඔවුන්ගේ PCR පරීක්ෂණ කොළඹදී සිදු කර තිබෙනවා. එම 3 දෙනාට කොළඹ දීවර සංස්ථාවේ රැඳී සිටින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබුණද එම උපදෙස් නොතකා ඔවුන් දීවර සංස්ථාවට අයත් ලොරි රථයකින් මින්නේරියට ගොස් ඇති බවටයි හෙළි වී ඇත්තේ. PCR පරීක්ෂණ වාර්තා අනුව COVID-19 රෝගය වැළඳී ඇති බවට හඳුනා ගැනීමෙන් පසු ඔවුන් වැලිකන්ද පිහිටි COVID විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. ඔවුන් සමග පැමිණි අනෙක් පිරිස ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. මස්කෙලිය ප්‍රදේශයේ COVID-19 රෝගය වැළඳුණු 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අතර මාස 4ක බිලිඳෙකුද සිටින බවයි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ. දංකොටුව තඹරවිල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයන් සිව් දෙනෙකුට COVID-19 රෝගය වැළඳී ඇතැයි තහවුරු වුණා. මේ හේතුවෙන් කර්මාන්ත ශාලාව ඊයේ తాවකාලිකව වසා තැබීමට පියවර ගැනුණා. මෙම කර්මාන්ත ශාලාවේ සමස්ත සේවක සංඛ්‍යාව 167 දෙනෙක්. ඔවුන් සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණා. කඩුවෙල ප්‍රදේශයේ නිරෝධායනයට යොමු කර සිටින පවුල්වල පුද්ගලයන්ගේ පළමු ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැදි ලබා ගැනීමක් අද සිදු කෙරුණා. මෙහිදී පුද්ගලයන් 195 දෙනෙකුගෙන් අවශ්‍ය නියැදි ලබාගෙන තිබෙනවා. මහනුවර පහත හේවාහැට ප්‍රදේශයෙන් COVID-19 රෝගීන් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමග පවුල් 100ක සමාජකයන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. තලාතුවේ නගරයේ සියලුම වෙළඳසැල් අද සිට දින 3ක් වසා තැබෙනු ඇති. COVID-19 රෝගය වැළඳුණු ගර්භණී කාන්තාවක් සඳහා ප්‍රතිකාර කිරීමේ ජාතික මධ්‍යස්ථානයක් ලෙස නැගෙනහිර කොළඹ මූලික රෝහල ක්‍රියා කරන බව රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසනවා. මේ වන විට COVID ආසාදිත ගර්භණී මව්වරුන් 27 දෙනෙකු එම රෝහල තුල ප්‍රතිකාර ලබනවා. ඊයේ දින COVID-19 ආසාදිත ගර්භණී මවක් සිය දරුවා ප්‍රසූත කරනු ලැබුවා සිසේරියන් සත්කමක් මාර්ගයෙන්. මේ වන විට දරුවත් මවත් තාමත්ම නිරෝගී සුවයෙන් සිටිනවා. අද මේ වෙනකොට මම දැන් ඊටමත්ම නිරෝගීව වාට්ටුව තුළ ඔබම විදමින් සිටිනවා. මේක පළමු එක නෙමෙයි. අපි මීට කලින් තීස ශල්‍ය කර්ම දෙකක් සිද්ධ කරා. සූතිකාගාරය තුළ දරු ප්‍රසූති කීපයකුත් සිද්ධ වුණා. ඉතින් ඒ අතර වාරය තමයි ඊයේ දවසෙත් මෙවැනි සිදුවීමක් සිද්ධ වුණේ. සාමාන්‍ය COVID ආසාදිත රෝගීන්ට අමතරව COVID ආසාදනයට ලක්වුණු ගර්භණී මාතාවන්, ළමයින්, ඒ වගේම ශල්‍ය කර්ම වලට භාජනය වීමට ඒ තත්ත්වයන් වලට ඉන්න රෝගීන් යන සියලුම කාණ්ඩයන් අපේ රෝහලට යොමු කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවක ලංකාවෙම සිටින ගර්භණී තත්ත්වයට පත්වුණු රෝගීන්ගේ ඒ අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ විදිහට දැන් ක්‍රියාත්මක වෙන්නේ නැගෙනහිර කොළඹ මූලික රෝහල. කරන්දනිය දිස්ත්‍රික් රෝහල අද සිට COVID-19 රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කර තිබෙනවා. එහි රෝගීන් 100කට ප්‍රතිකාර ලබා දිය හැකි. සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් පරිත්‍යාග කෙරුණේ ගාලු දිස්ත්‍රික් විධායක නිලධාරීන්ගේ සංගමයේ අනුග්‍රහයෙන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩයලොග් ආසියාට සමාගම හා එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ රොබෝටික් PCR පරීක්ෂණ පහසුකම් සැලසීමට පියවරගෙන තිබෙනවා. පරීක්ෂණ කටල 400ක පරිත්‍යාගයක්ද සිදු කෙරුණා. මෙමගින් PCR පරීක්ෂණ සහ ප්‍රතිඵල නිකුත් කිරීමේ කාලය පැය 8 සිට පැය 2 දක්වා අඩු කරගත හැකියි. COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන විස බීජානුහරණය කිරීම මේ දිනවල සිදු කරනවා. ඒ යටතේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේද විස බීජානුහරණය අද සිදු කෙරුණා. එය ක්‍රියාත්මක කෙරුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වයෙන්. මාස 9ක් පුරාමටම අපිට තිබුණේ COVID සම්බන්ධ මරණ 13යි. දවස් 21කට ආසන්න කාලයකදී මරණ 17ක් වාර්තා වෙලා තියෙනවා. මෙය සැලකිය යුතු රෝගී සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම. නමුත් තවමත් අපේ රටේ ආසාදනයේ පැතිරීම දහස් ගණනින් දිනකට වෙලා නැහැ. ඒ අවස්ථාව අපි තේරුම් ගන්නට ඕනි. අපි රෝගය බෝ කරගන්න පිරිස සීමා කරගත්තොත් මේ තියෙන දෙවෙනි රැල්ලත් පාලනය කරගන්න පුළුවන්. දැන් ඔබ දන්නවා ඔබේ ගෙදර වැඩිහිටියෙක්ට ලෙඩේ හැදුනොත් වගකී යුත්තේ කවුද කියලා. ඒ පාපයට කරගහන්න එපා. පරීක්ෂණ කරන එක සෞඛ්‍ය අමාත්‍යාංශ හරි ආණ්ඩුව හරි ඒක කරලා රෝගීන් හොයාගන්න එක හොයාගනි. ඒක ගැන
ගැන මහජනතාව වන අපි අතර ගැටුම් ඇති විය යුතු නැහැ. ප්‍රතිකාර කරන එක අපිට අමාරු නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රමයක් හදලා කරයි. ඒ හින්දා කියලා අපි අනාරක්ෂිතව හැසිරෙන්න ඕනේ නැහැ. මොනවා හරි හේතුවක් කියලා ගෙදරින් එළියට ගිහිල්ලා කොවිඩ් ගෙදර අරන් එන්න ඕනෙත් නැහැ. මේ ව්‍යසනයට ඖෂධයක් හොයාගන්නකම් පරිස්සම් වෙන්න කටයුතු කරන එක මේ වෙලාවේ කළ යුතුයි. ප්‍රදේශ ගණනාවකට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන සදුදා ඉවත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඇඳිරි නීතිය උල්ලංඝනය හේතුවෙන් 2700ක් පමණ පිරිසක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ 110ක මෙන්ම කුලියාපිටිය සහ ඇහැලීගොඩ යන පොලිස් බල ප්‍රදේශ හා කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශය තුළ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඊට අමතරව ගිරිඋල්ල මාවනැල්ල හෙම්මාතගම යන පොලිස් වසම් හුදකලා කර තිබෙනවා. මේ වන විට 2700ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම වාහන 405ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඊටාම දැඩිව අපි මුහුණු ආවරණ පිළිබඳ නීතිය සහ සමාජ දුරස්ථභාවය පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඇඳිරි නීතිය බස්නාහිර පළාත ඉවර වුණාම සඳුදා සිට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා මාර්ග බාධක යොදවමින් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙනවා. කළුතර හීනටි ගහලන්ද ප්‍රදේශයේ මාර්ග බාධකයකදී ත්‍රිරෝධ රථයක් සහ වෑන් රථයක් පරීක්ෂා කළ අවස්ථාවේ ජීව අත්බෝම්බයක් ඇතුළු තවත් ආයුධ කිහිපයක් සොයා ගැනීමට හැකි වුණා. ඒ සම්බන්ධයෙන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඇඳිරි නීතිය තිබෙන අවස්ථාවේ පුද්ගලයන් 7 දෙනෙක් මෙවැනි ආයුධ සමග ගමන් කරේ කුමන ප්‍රදේශයකටද? එහෙම නැත්නම් යම්කිසි ප්‍රදේශයක සිට අපරාධයක් කර ඔවුන් ගමන් කළාද නැත්නම් අපරාධයක් කිරීමට ගමන් කළාද? මේ කරුණු සම්බන්ධයෙන් අපි විමර්ශනය කරනු ලබනවා. ඇඳිරි නීතිය පැවතියද ඖෂධ සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසටම ලබා දීමේ වැඩසටහන දිවයින පුරා අද සිට ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කෙත් කොළඹ දිස්ත්‍රික්කෙත් අපි මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළා. අද සිට මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. අවශ්‍ය අවස්ථාවලදී ග්‍රාම සේවා නිලධාරීත් මහජන සෞඛ්‍ය පරීක්ෂක වගේ බිම් මට්ටමේ කටයුතු කරන අයත් මේට දායක වෙනවා. ඒ විදිහට මේ වගේ රෝගීන්ට සමාජයට පැමිණෙන්නේ නැතුවම තමුන්ගේ ඖෂධ ටික ගෙදරටම ලබා ගැනීමේ හැකියාව දැන් පවතිනවා. රට විවෘත වීමත් සමග ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව විශේෂ භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. සියලුම ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් සෞඛ්‍ය නීති රීති අනුව දුවන්න කටයුතු සම්පාදනය කළා. රේල්වේ ඒ විදිහට කටයුතු කරලා තියෙනවා. ඒතර පුද්ගලික අංශයටත් අපි යෝජනා කරලා තියෙනවා මේ යන්න. ඒකම පුද්ගලික අංශයට යම් යම් සහන දෙන්න මේ මොහොත වෙනකොටත් මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. එයාගෙන් අය කරන කාලසටහන් ගාස්තු ඒවා ඔක්කොම මාස කිහිපයකට නවත්තලා ඒගොල්ලන්ට සහනයක් දෙන්න. සඳුදා හෝ අඟහරුවාදා දින වෙනකොට අපි කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය එලි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒක අපි සකස් කරලා තියෙන්නේ මේ කොවිඩ් තත්ත්වයේ යටතේ සුරක්ෂිතව මගින් ප්‍රවාහනය කිරීම කෙසේ සිද්ධ විය යුතුද කියන ප්‍රතිපත්තියක් තමයි අපි ඒකේ ඇතුළත් කරලා තියෙන්නේ. ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට තමන්ට පහසු අයුරින් ජල බිල්පත් ගෙවීමේ අවස්ථාව ලබා දෙන බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ. නිරෝධායනය වූ පවුලක් වේවා වසා දැමූ ප්‍රදේශයක් වේවා ඒවායේ ජීවත් වන අයට තමන්ට ඒවා ගෙවිය හැකි දවසක ගෙවීමට අවකාශය තියෙනවා. මේ අතර කොළඹ මැනීන් වෙළඳපොළ ලබන සඳුදා සිට වෙළඳුන්ට සහ පාරිභෝගික ජනතාවට නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට යටත්ව විවෘත කිරීමට නියමිතයි. මැනින් වෙළඳපොළ එක ගේට්ටුවකින් ඇතුල් වීමටත් තවත් ගේට්ටුවකින් ජනතාව පිටවීමටත් ඉඩ ප්‍රස්තාව සලසා දෙමින් නිසි ආරක්ෂක වැඩපිළිවෙලක් සකසා තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය පැවතියද කිසිදු බාධාවකින් තොරව ආනයන සහ අපනයන කටයුතු සිදු කරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. කොළඹ වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ අභියෝගයත් අපි බාරගෙන තියෙනවා. මේ කොවිඩ් තත්ත්වය මොනතරම් තත්ත්වයකට පරිවර්තනය වුණත් අපි වරාය වැඩ කිසිසේත් නවත්තන්නේ නැහැ. අපේ නිලධාරීන් අපේ සේවකයන් කැපවීමෙන් ඒ වෙනුවට අවශ්‍ය කරන වැඩපිළිවෙල මූලිකත්වය දීලා තියෙනවා. නිරෝධායනයට යොමු කෙරුණු පවුල් සඳහා රුපියල් 5000ක දීමනාව හා රුපියල් 10000ක් වටිනා වියලි ආහාරමලු බෙදා දීම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් සාර්ථකව ක්‍රියාත්මකයි. ඊට වැය කර ඇති මුදල රුපියල් කෝටි 730ක්. ප්‍රතිපාදන දැනටමත් දිසාපතිවරුන්ට ලබා දී ඇතැයි රජය පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩා බෙල්ලන සහ මිදෙල්ලවිට ග්‍රාම නිලධාරී කොට්ටාශවල පවුල් කිහිපයකට කොරෝනා වසංගතය හේතුවෙන් ජීවනෝපාය අහිමි වී තිබෙනවා.
ඔවුන් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම සිදු කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් විසින්. 5000 දීමනාව කටාන ඇවරියවත්ත සහ කටුනායක යන ග්‍රාම නිලධාරී වසම්වල 532 දෙනෙකුට ලබා දීම අද සිදු කෙරුණා. කොටුගොඩ කසගහවත් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක ජීවනෝපාය අහිමි වූවන් වෙනුවෙන්ද රුපියල් 5000 දීමනාව ලබා දීමට පියවර ගැනුණා. රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කොරෝනා උවදුර හේතුවෙන් ජීවනෝපාය අහිමි පුද්ගලයන් 308 දෙනෙකු සඳහා රුපියල් 5000 දීමනාව අද ලබා දුන්නා. කොරෝනා වසංගතයේ හේතුවෙන් ජීවනෝපාය අහිමි කොළඹ ප්‍රදේශීය ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම අද සිදු කෙරුණා. ඊට වැය කෙරුණු මුදල රුපියල් කෝටි 25ක්. අපි බලාපොරොත්තු වෙනවා කොළොන්නයි කොවිඩ් වලින් බැටකාපු ජනතාවට ඉතාමත්ම කඩිනමින් මේ 5000 ගෙවලා අවසන් කරලා රජයේ ප්‍රතිපත්තිය සාර්ථකව ඉෂ්ට කරා. වලල්ලා විට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ජීවනෝපාය අහිමි වූවන් සඳහාද රුපියල් 5000 දීමනාව පිරිනැමුණා. පවුල් 13612ක් සඳහා මේ වන විට රුපියල් මිලියන 50ක් බෙදා දී තිබෙනවා. හුදකලා කෙරුණු ගම්මාන 4ක පවුල් 48ක් සඳහා රුපියල් 10000 ආහාර මළු බෙදා දීමද අවසන්. දෙහිවල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නිරෝධායනට ලක් වූ පවුල් සංඛ්‍යාව 182ක්. ඔවුන් සියලු දෙනාට රුපියල් 10000 සහන මල්ල ලබා දී අවසන්. අනුපවුල් සඳහාද සහන මළු ලබා දීමට පියවරගෙන තිබෙනවා. වාදුව සහ අවට ප්‍රදේශවල නිරෝධායනට ලක් වූ පවුල් සඳහා රුපියල් 10000 සහන මල්ල ලබා දීම අද ආරම්භ කෙරුණා. නිවෙස් වෙතම ගොස් වියලි ආහාර බෙදා දීම සිදු කරනු ලැබුවේ ශේෂ්ඨ නිලධාරීන් විසින්. මාතලේ රත්තොර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ස්වයං නිරෝධායනට යොමු කර ඇති පවුල් සඳහා රුපියල් 10000ක් වටිනා වියලි ආහාර මළු බෙදා දීම අද සිදු කෙරුණා. ප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව 55ක්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පවුල් 423ක් සඳහා වියලි ආහාර මළු අද බෙදා දුන්නා. ග්‍රාම නිලධාරී වසම් 68ක පදිංචි පුද්ගලයන් සඳහායි මෙලෙස වියලි ආහාර මළු බෙදා දෙනු ලැබුවේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම සහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ප්‍රදේශවල නිරෝධායනට යොමු කර ඇති පවුල් සඳහා රුපියල් 5000ක වියලි ආහාර මළු පළමු අධීරයට තේ ලබා දීම අද සිදු කෙරුණා. සෙත සැලසුණු පවුල් සංඛ්‍යාව 100ක්. කොළඹ 7 නිදහස් චතුරස්‍ර ප්‍රදේශයේ අවට අඩු ආදායම්ලාභී ජනතාවට වියලි ආහාර ප්‍රදානය කිරීම සිදු කෙරුණා. ඒ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්. දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 53 වැනි ගුණ සමරුවට සමගාමීව වීරකැටිය මැදමුලන නිවසේදී සෙත්පිරිත් දේශනයක් හා දානමය පින්කමක් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පවුලේ සමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අයෝමා රාජපක්ෂ මැතිණිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහභාගීත්වයෙන් ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ සහ දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂ මහත්මියගේ ස්මාරක වෙත පුෂ්ප උපහාර දැක්වීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. අමාත්‍ය චමල් රාජපක්ෂ, චන්ද්‍රා රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අමාත්‍ය නාමල් රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක යන මහත්ම මහත්මීන් ඇතුළු පවුලේ සමාජිකයන්ද ඊට එක්ව සිටියා. මෙදමුලනේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ හා එම මහත්මියගේ ස්මාරක වෙත පුෂ්ප උපහාර දැක්වීමෙන් අනතුරුව පැවති පහන් පූජාව සඳහාද පවුලේ සමාජිකයන් සිරු දෙනා එක්ව සිටියා. පිරිත් දේශනය සිදු කළේ හපුගම්පොත පුරාණ මහ විහාරාධිපති පූජ්‍ය මිද්දනියේ ඉන්ද්‍රරතන, පල්ලිමුලන ගිරුවාසෑය විහාරාධිපති පූජ්‍ය සපුගස්යායේ ධම්මරතන හා හපුගම්පොත අතුල දක්ෂිනාරාම විහාරාධිපති පූජ්‍ය වකමුල්ලේ චන්ද්‍රවිමල යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයයි. දානමය පින්කම සඳහා මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය දේවාලයගම ධම්මසේන, රුහුණු මගපත්තු ඇතුළු ගිරුවගම් 12000 රට ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය තලම්පෝරුවේ ඉන්ද්‍රසුමන හා මාතර හම්බන්තොට දෙපළාතේ සංඝනායක පූජ්‍ය බෙලිගල්ලේ සරණපාල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කළා. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් පවුලේ සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පමණක් මෙම ආගමික වතාවත් පැවැත්වුණා. සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පාලි අබේරත්න මහතා තීරණය කර තිබෙනවා. ජනාධිපති කොමිෂන් සභාව රටේ නීතිය අභිබවා යාමට ක්‍රියා කර ඇති බැවින් සහ මහජන මුදල් පවත්වාගෙන යාමට ස්ථාපනය කරන ලද බැවින් කොමිෂන් සභාව විසින් රජයේ මුදල් අවභාවිත කරනු ලබන බව පවසමින් ඒ සම්බන්ධව අල්ලස් හා දූෂණ පනතේ 70 වෙනි වගන්ති යටතේ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ හරින් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, බයන්ත දිසානායක සහ නලින් බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේකත් ඇත්ත වශයෙන්ම අල්ලසක් විශ්‍රාමගිය
විනිසුරුවන් ඉදිරිපත් කළ කරන්නා වූ ජවනිකාවක කොටසක්. විශේෂයෙන්ම අල්ලස් හෝ දූෂණ පනතේ 70 වන වගන්තිය යටතේ දූෂණයක් සිදුවෙමින් පවතින ස්ථානයක් තමයි දේශපාලන පරිගැනීම් පිළිබඳව පත් කරපු ජනාධිපති කොමිසම. අපි පැහැදිලිවම කියන්නේ මේ වෙලාවේ අපි මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ මේ රජයේ මුදල් අවභාවිතාවය සම්බන්ධයෙන් කොමිසමේ සභාපතිතුමා ඇතුළු ඒ සියලු දෙනාටම විරුද්ධව තමයි මේ පැමිණිල්ල අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. සමගි ජනබලවේගයේ අදාළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නෛතික පියවර ගන්නා ලෙස කොමිෂන් සභාවේ ලේකම්වරියට සභාපති විනිසුරුවරයා ඊයේ දැනුම් දී තිබෙනවා. ඒ අනුව කොමිෂන් සභා ආඥා පනතේ 10 වෙනි වගන්තිය ප්‍රකාරව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 3 වගන්තිය යටතේ කොමිසමට අපහාස කිරීම හා එහි ආධිපත්‍යයට බලපෑම් කිරීම යන චෝදනා යටතේ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. එම මන්ත්‍රීවරුන් සිව්දෙනාට ජනාධිපති කොමිසමට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා කොමිසමේ පොලිස් ඒකකයේ හමුවේ පෙනී සිටිනු ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමටද නියම කෙරුණා. අදාළ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස සභාපති විනිසුරුවරයා පොලිස් ඒකකයට නියෝග කර තිබෙනවා. ලංකා සතුස මගින් ලබන සඳුදා සිට සහතික මිලට සහල් බෙදා හැරීමට පියවරගෙන ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. වීමෝල් හිමියන් සහතික මිලට සහල් සැපයීමට එකඟ වී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සතුස වෙළඳසැල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා. සතුස වෙළඳසැල් ජාලාව මගින් සාධාරණ මිල ගණන් යටතේ පාරිභෝගික ද්‍රව්‍ය මේ අමාරු අවස්ථාවේදී බෙදා හැරීම සඳහා විශාල උත්සාහයක් දරනවා. සතස මගින් නියමිත මිලට සන්දෝ ඉඳන් සහල් අවශ්‍ය ප්‍රමාණයට බෙදා හරිනවා. සම්පකාර ව්‍යාපාරයටත් අපි ලබා දෙනවා. වී මෝල් හිමියන් මේ මිලට සහල් සපයන්න දැන් එකඟ වෙලා තියෙනවා. වී මෝල් හිමියන් තිබෙන වී මේ අසාමාන්‍ය වැඩි කළ මිලට මිලදී ගැනීම නවත්තලා තියෙනවා. ලබන කණ්ඩියේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් රජයේ මිලදී ගන්නා බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මේ හාල් මාෆියාව විසින් හැමදාම කරන්නේ හාල් මිල වැඩි කරනවා. ඒක ඉතාම අසාධාරණයි. මේක මාෆියාවත් 3-4 දෙනෙක් කරන්නේ. ඒ නිසා ඒක නවත්තන්න ඕනේ. ඒ නිසා තමයි අපි ඊළඟ කන්නේ වියලේ මණ්ඩලය මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් අපි මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ නිෂ්පාදනයට වැඩි 25% අපි නිෂ්පාදනය කරලා ඒ බෆර් ස්ටොක් එක අපි ළඟ තියාගන්න තමයි අපි හදන්නේ. දිවයිනේ ස්ථාන කිහිපයකම ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇතයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. බස්නාහිර සබරගමුව වයඹ සහ දකුණු යන පළාත්වලත් මහනුවර නුවරඑළිය බදුල්ල මුන්රාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇති විය හැකියි. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවවලදී එලිමහනේ හෝ ගස් යට හෝ නොසිටිය යුතුයි. ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටින්න. කුඹුරු තේවතු ක්‍රීඩා පිටිමෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන්ද වළකින ලෙසයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. රැහන් රහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් සහ බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින්න. තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වී යුතු වනවා. හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහාය පතන ලෙසයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. රාජ්‍ය කටින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍ය හෙට දින ඓතිහාසික සෝමාවතී පුදබිමේදී පැවැත්වීමට නියමිතයි. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කටින මහෝත්සවයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. මැදිරිගිරිය බිසෝපුර ගම්වැසියන් විසින් සාම්ප්‍රදායික ලෙස කපුනූල් භාවිතා කර අත්‍යන්ත්‍ර මගින් කටින චීවරය සකසනු ලැබුවා. රාජ්‍ය කටින මහා පින්කමට එම චීවරය වැඩම කරවීම අද සිදු කෙරුණේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. කටින චීවරය අද සෝමාවතී පුදබිම දක්වා රිය පෙරහැරකින් වැඩම කර පොලිස් මුරපොළ තුල තැන්පත් කෙරුණා. තනිපොට සිවුර හෙට අලුයම මහා පෙරහැරින් සෝමාවතී පුදබිම වෙත වැඩම කරවීමට නියමිතයි. රාජ්‍ය කටින මහා උත්සවයේදී චීවරය සාංගික කර දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් පඬු පොවනු ලබනවා. කොවිඩ්-19 වසංගතයෙන් ශ්‍රී ලංකා වාසීන් ඇතුළු ලෝපුරා ජනතාව ආරක්ෂා කර දෙන ලෙස ප්‍රාර්ථනා කරමින් දිවිනපුරා වෙහෙර විහාරස්ථානවල රතන සූත්‍රය සජ්ජායනා කරනවා. සතියක් පුරා පැවති වැල්ලම්පිටිය ශ්‍රී සම්බුද්ධ රාජ්‍ය පුරාණ විහාරස්ථානයේ පැවති රතන සූත්‍ර දේශනාමය පින්කම අද පෙරවරුවේ අවසන් කෙරුණා. විහාරාධිපති පූජ්‍ය අඟුරංකිත විමලානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මේ සංවිධානය කරනු ලැබී විහාරස්ථ දායක සභාව විසින් IDH රෝහල සහ කොළඹ වරාය ඇතුළු ආයතන කිහිපයක් වෙත පිරිත් පැන් හා පිරිත් නූල් ප්‍රදානය කෙරුණා. කාල උඩලමත් ස්වර්ණ බිම්බාරාම මහා විහාරස්ථානයේද රතන සූත්‍රයේ සජ්ජායනය මේ දිනවල සිදු කෙරෙනවා. විහාරාධිපති පූජ්‍ය යටලමත්තේ පාලිත හිමියන්ගේ අනුශාසනා පරිදි එය සංවිධානය කෙරුණේ.
මාවනැල්ල අලුත් නුවර දේවාලයේ අසල සිට මහනුවර ශ්‍රී දළදා මාලිගාව දක්වාත් එතැන් සිට යලි මාවනැල්ල දක්වාත් රතන සූත්‍ර දේශනා ජංගම රථයක් අද වීථි සංචාරය කළා. රුවන්වැල්ල දුරනුව ශ්‍රී නාගබෝධි පුරාණ විහාරස්ථානයේද මේ දිනවල රතන සූත්‍ර දේශනාමය පින්කමක් පැවැත්වෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුටින්. පුරන්නු කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතයට සමගාමීව නාවලපිටිය බව්වාගම කරන්දෙනිය වෙල්යායේ පුරන්නු කුඹුරු අක්කර 17ක් අස්වැද්දීම අද ආරම්භ කෙරුණා. ඒ කුෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කුඹුරු අස්වැද්දීම වෙනුවෙන් එක් ගොවියෙකුට රුපියල් 40,000 බැගින් පොලි රහිත ණය මුදලක් ලබා දීමට නියමිතයි. හංගුරංකත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 3ක් පසුගියදා ආරම්භ කෙරුණා. ඒ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ යටතේ ප්‍රදේශ කිහිපයක කිලෝමීටර් 7ක මාර්ග අලුතින් නිදි කෙරෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ නව තේපල තවංකරුවන් 100ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන හා ජල මෝටරේ බැගින් ලබා දීමේ වැඩසටහන ඊයේ පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සංවිධානය කෙරුණේ තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ. ගාල්ල දිස්ත්‍රික්කයේ මහකන්නේ වගා සඳහා ගොවීන්ට පොහොර නොමිලේ බෙදා දීම මේ දිනවල ක්‍රියාත්මකයි. ගොවි ජන බල ප්‍රදේශ 33ක ගොවීන් 30000ක් කුෂිකර්මාන්තයේ නිරතව සිටිනවා. මෙවර හෙක්ටයාර් 13405ක් වගා කිරීමට නියමිතයි. මේ වන විට බෙදා හැර ඇති පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 259කට ආසන්නයි. ශ්‍රී ලංකා යුද හමුදා 5 වැනි පොදු සේවා බලකා කරන්දෙනිය කඳවුරේ නිලධාරීන් ඒ ආශ්‍රිත භූමියේ අක්‍ර 2.5ක කහ වගා කර තිබෙනවා. එම භූමිය ඊයේ අමාත්‍ය රමේෂ් පතිරණ සහ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර යන මහතුරුන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. නව ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබා ගත්තා. ඔහු පිළිගනු ලැබුවේ මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා විසින්. දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා මල්වතු හා අස්කිරි මහානායක හිමිවරුන්ද බැහැ දැක තිබෙනවා. විදේශීය තාක්ෂණයට අනුව මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 4ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු නාරංගොඩ කොටිකන්ද ප්‍රියදර්ශනපුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව වැටලීම සිදු කරන ලද්දේ ගිරිඋල්ල පොලිසිය විසින්. සොයා ගැනුණු උණ්ඩ ගුවන් යානානාශක අවිවලට යොදන උණ්ඩවලට සමාන බවයි හෙළි වී ඇත්තේ. සැකකරු මීට පෙර අධිකරණය හමුවේ චෝදනා ලද පුද්ගලයෙක්. ශාමූපාලි වංශික මහනිකායේ මල්වතු මහවිහාර පාර්ශවයේ යටිනුවර උපප්‍රධාන සංඝනායක පූජ්‍ය ඉලුක්කුඹුරේ පුඤ්ඤ රතනාභිදාන ස්වාමින් වහන්සේ අපවත් වුණා. පිළිමතලාව හීරැසගල ශ්‍රී ධර්මෝදය පිරිවෙනේ අධ්‍යක්ෂ ධුරයේ ධර්මින් සිටි උන්වහන්සේ විහාරස්ථාන 7ක විහාරාධිපති ධුරයේද හෙබවුවා. පූජ්‍ය ඉලුක්කුඹුරේ පුඤ්ඤ රතනාභිදාන හිමියන් අපවත් වන විට පසු වූයේ 67 වෙනි වියේ. උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් දශක කිහිපයක් පුරා අපරිමිත මෙහෙවරක නිරත වුණා. දේහය මේ වන විට හීරැසගල ධර්මෝදය විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය මහයාවේදී හෙට සවස සිදු කිරීමට නියමිතයි. ඒ සමගින් අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. අයිබෝවන්.